අයිබෝවන් සුබ උදෑසනක්. අද ජූලි මාසේ 9 වෙනිදා බ්‍රහස්පතින්දා දවසේදී අපි සූදානම් ඔබට අයිබෝවන් සුබ දවසක් තුලින් ජාතික පුවත්පත්වල විස්තර ඔබට කියන්නට. අයිබෝවන් සුබ උදෑසනක්. අයිබෝවන් සුබ උදෑසනක් ලක්මාලි. අයිබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබටත් අපි සූදානම් දවසේ පත්තරත් එක්ක එක්කාසු වෙන්නට. අද ලංකාදීපයෙන් අප සූදානම් ආරම්භ කරන්න පත්තර තොරතුරු. ප්‍රධාන ශීර්ෂය ලංකාදීපය වෙනවන්නේ මේ දිනවල වැඩිපුර කතාබහට ලක්වන මාතෘකාවක් වෙනුවෙන්. ඒ වගේම පුවත්පත් කිහිපයකම ප්‍රධාන ශීර්ෂය නිර්මාණය වී තිබෙන්නේ මේක හේතුපාදක කරගෙන, මේ ප්‍රවෘත්ති හේතුපාදක කරගෙන කුඩුගෙනෙයි, පැකට් කරයි, බෙදා හරි, අල්ලයි, ජනාධිපති සම්මානත් ගනි. නාකොටික් 12ක් රිමාන්ඩ්, අත්අඩංගුවටගත් හෙරෝයින් ජාවාරම්කරුවන්ට විකුණු බව කියන සිද්ධියේ සැකකාර මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් අන්තර්ජාතික කුඩු ජාවාරම්කරුවන් සමගින් එකතු වී මෙරටට මද්‍රව්‍ය ගෙනවිත් ඔවුන්ම ඒවා ආරක්ෂිත නිවස්නවල රඳවා පැකට් කර බෙදා හැර ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවි හමුවේ ඊයේ කරුණු ඉදිරිපත් කළේ කියලා ලංකාදීපය තොරතුරු වාර්තා කරනවා. ඒ අතර මව්බිම තවත් තොරතුරක් අනාවරණය කරනමින්ම මේ පුවත වාර්තා කරනවා. කුඩු ජාවාරමුන් සමග ගනුදෙනු කර නාකොටික් සෙට් එක ළඟ හොරසල්ලි කොස්තාපල්ලා දෙන්නෙක් ගාව 5000 නෝට්ටු 32ක්, මේ හොරසල්ලි 5000 නෝට්ටු 32ක් තියෙන්නේ. 13 දෙනාම 21 වෙනිදාත් එක් රිමාන්ඩ්. ජාවාරම් සල්ලි වලින් රජ සැප විඳලා බොරු වැටලීම් කර රජයෙන් මුදල් තියාගත් අරන් නාකොටික් ජාවාරමුන් පාතාල ලොකුවට පිස්තෝල 4කුත් දීලා කියලා තමයි මව්බිම තොරතුරු වාර්තා කරන්නේ. මේ විදිහට කුඩු තමන්ම අල්ලලා, තමන්ම යලි ඒවා පැකට් කරලා, තමන්ම ඒවා බෙදා හැරලා, ඒවා සමහරට ආයෙත් අත්අඩංගුවට අරගෙන ජනාධිපති සම්මාන පවා අරගෙන උසස් වීම අරගෙන ඊට අමතරව මෙවැනි වැටලීම් කරාම එවැනි පොලිස් නිලධාරීන්ට ලබා දෙන විශේෂ මුදල් තියාගත් ලබාගෙන මේ හැම එකමත් කරගෙන තමයි මේ අය තමන්ගේ රැකියාවට අදාළ ලැබෙන දීමනා සියල්ලත් අරගෙන රැකියාව කරගෙන ගිහින් තියෙන්නේ. දිවයින වාර්තා කරනවා මේ විදිහට ප්‍රධාන ශීර්ෂය නාකොටික් ගේම් හෙළිවෙයි, මද්‍රව්‍ය තොග පිටින් නිවෙස්වල හා සැප වාහනවල තබාගෙන ජාවාරම් කරලා පීගේ ලොකරයේ කොකේන් ව්‍යාජ 5000 නෝට්ටු හමු වෙලා නීති විරෝධී ගිනියවි අපරාධකාරයන්ට විකුණා ඇති බවටත් සැකයක්. ව්‍යාජ වැටලීම් හරහා සම්මාන හා මුදලුත් ත්‍යාග ලබාගෙන, ව්‍යාජ වැටලීම් හරහා, මේක හරි වැටලීම් නෙවෙයි, ව්‍යාජ වැටලීම් හරහා නාකොටික් වැටලීම් ගැන කුඩු ජාවාරමුන්ට ඇතුළෙන්ම ඔත්තු දීම ගැන විමර්ශනයක් කළා. හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක උසාවියේදී කියයි සැඟ වූ කෝටි 75ක කුඩු සොයා CID විමර්ශන. නඩු බඩු ගබඩාවේ හෙරෝයින් ගැන උසාවිය රස පරීක්ෂක වාර්තාවක් ඉල්ලයි. නාකොටික් 16කගේ සිවිල් 3කගේ බැංකු ගිණුම් 43ක් අත්හිටුවයි කියලා වාර්තා කරන දිවයින පුවත්පත රඳවාගත් නාකොටික් නිලධාරීහු 12ක් රිමාන්ඩ් කියලත් දිවයිනම වාර්තා කරනවා. දැන් මේ පුවත් ශීර්ෂ ඔක්කොම දිහා ලක්මාලි අපිට බලද්දි කියන්න තියෙන්නේ නඩුත් හාමුදුරන්ගේ බඩුත් හාමුදුරන්ගේ කියලා. ඔව් වැටත් නියරත් ගොයම් කානම් කාට පවසන් ඒ හමාරුව කියලා කිව්වලු. අපි දන්නවා මේ ආරක්ෂාවට සිටින පුද්ගලයා අතින්ම තමයි මේ වැරදි සිද්ධ වෙලා තිබෙන්නේ. සිලොන් ටුඩේ පුවත්පතත් වාර්තා කරලා තිබෙනවා මේ විදිහට. ඔවුන්ගේ ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨයේ evidence stacks up against 13 officers suspect PNB cops carry fake rupees 5000 notes. මේ ඔවුන් හොර මුදලුත් අච්චු ගහලා තිබෙනවා. මේ මුදල් ඔවුන් ළඟ තිබිලා හමු වෙලා තිබෙනවා. had allegedly conducted smuggling is initial waters. දැන් මේ කියන කාරණාවේදී මොවුන් පුදුමාකාර විදිහට ජාත්‍යන්තර වශයෙන් උදව් අරගෙන තියනවාද කියන කාරණාවත් මෙහිදී සොයා බලන්න සිද්ධ වෙලා තිබෙනවා. ඒ වගේම තවත් කාරණාවක් මේ සඳහන් වෙලා තිබෙනවා දිනෝෂ. doubts whether PNB DIG was aware of illegal dealings. මේ කියන dealings වල, මේ කියන මේ මද්‍රව්‍ය වල, මේ වැටලීම් වලදී මේ හොයාගත්ත කාරණාවලදී ඇත්තටම මේ මද්‍රව්‍ය නාශක ඒකකයේ DIG මේ පිළිබඳව දැනගෙන හිටියාද කියන කාරණාව සිලෝන් ටුඩේ පුවත්පතේ වාර්තා වෙලා තිබෙනවා. සැකයක් පමණයි කියලා තිබෙන්නේ. ඒ වගේම තමයි දී අයිලන්ඩ් පුවත්පතට ගියොත් අයිලන්ඩ් පුවත්පතෙත් මෙන්න මේ විදිහේ කාරණාවක් සඳහන් වෙලා තිබෙනවා. CID deploys team to trace drug stash pilfered by PNB sleuth, another cop arrested. තවත් නිලධාරියෙක් අත්අඩංගුවට රැගෙන තිබෙනවා කියන කාරණාව. නාකොටික් නිලධාරීන් මේ වන විට 18 දෙනෙක් මේ පිළිබඳව අත්අඩංගුවට රැගෙන තිබෙනවා කියන කාරණාව දී අයිලන්ඩ් පුවත්පතෙත් වාර්තා වෙලා තිබෙනවා. අපි යන අරුණ පුවත්පතේ තොරතුරු විමසා බලන්න. පරීක්ෂණ සඳහා නාකොටික් නඩු ගබඩාවේ මුද්‍රා ලිහෙයි. රිමාන්ඩ් සැකකරුවන් 12 21 වෙනිදා තෙක් රිමාන්ඩ්. දැන් මේ ගබඩාව කරලා තියෙනවා මේ අත්අඩංගුවට ගන්න ඒවා. ඒවා සීල් කරා අත්අඩංගුවට ගත්ත ඒ
කුඩු එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය ඒවා ඇත්තම ඒවද කියලා දැන් බලන්න වෙලා තියෙනවා. එහෙම නැත්නම් පරීක්ෂණ වලට ඉදිරිපත් කරන්න ඒ කරාට පස්සේ ආපහු එනේවා ආයෙ බෙදා හැරලා ඊට පස්සේ ඉතුරු වෙන ටික ව්‍යාජේවට මුසු කරලා තියනවාද කියන එකත් හොයා බලන්න දැන් වෙනවා මේවා ඇත්තම ඒවද කියලා. අපි යනවා දිනමින පුවත්පතට. පහුගිය දිනවල වැඩ දෙනෙක්ගේ කතා බහට ලක් වුණා කොරෝනා කාල සීමාවේ අපි නිවෙස් වලට වෙලා ඉද්දි විදුලි බිල ආවා මාස 3ක් එක දිගට. ඒ ආපු විදුලි බිලට මොකද වෙන්නේ? මේක දරා ගන්න බැරි විදුලි බිලක් කියලා තමයි හැම පැත්තකින්ම අහන්න ලැබුණේ. රජයේ පොරොන්දුවක් දුන්නා සහනයක් ලබා දෙනවා විදුලි බිලට කියලා. දිනමින වාර්තා කරන්නේ එය විදුලි බිලට 25% සහනයක් කමිටුවේ තීරණය කැබිනට් අනුමැතියට. COVID-19 වසංගත තත්ත්වයේ හේතුවෙන් විවිධ අපහසුතාවලට මුහුණ දුන් විදුලි පාරිභෝගිකයන්ගේ මාර්තු අප්‍රේල් සහ මැයි මාසවල විදුලි බිල්පත්වල උපරිම සහන සැලසීම කෙරෙහි රජයේ අවධානය යොමු වී තිබේ කියලා දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරද්දී අපි යනවා දිනමිනටම යලිවතාවක් ජනාධිපතිතුමන් කරන ප්‍රකාශයක්. කොවිඩ් වසංගතය හමුවේ අපේ අරමුණ වුණේ රැකියා වෙළඳපොළ නොව විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත රැක ගැනීමයි. ලෝක කම්කරු සංවිධානයේ ගෝලීය සමුළුව අමතමින් ජනපති කියයි මේ ලෝක කම්කරු සංවිධානයේ ගෝලීය සමුළුව පැවැතුණා ඊයේ අන්තර්ජාලය ඔස්සේ තමයි ස්කයිප් තාක්ෂණය ඔස්සේ තමයි මේ හැම රටකම මේට සහභාගී වූ රාජ්‍ය නායකයන් සහභාගී වුණේ. ඒ අනුව ජනාධිපතිතුමන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉඳලා ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉඳලා ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වුණා. ඒ අනුව තමයි එතුමන් මේ අදහස් පළ කරන්නේ කොවිඩ් වසංගතය හමුවේ අපේ අරමුණ වුණේ රැකියා වෙළඳපොළ නෙවෙයි විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත රැක ගැනීමයි කියලා. ඒ අතර ඊයේ දවසේදී අමරපුර මහානිකායේ ආධිකතුරුන් වහන්සේ සීකදවමින් ශ්‍රී අමරපුර මහානිකායේ පැවැත්වුණා බණ්ඩාරුනායක සම්මන්ත්‍රණ ශාලාවේදී මේ උත්සවය. එහිදී ජනාධිපතිතුමන්ට සම්මානයක් පිරිනැමීමත් දිනමින පුවත්පත ඡායාරූපයකින් වාර්තා කර තිබෙනවා. Daily News පුවත්පතටයි අපි අවධානය. Daily News පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා මෙන්න මේ විදිහේ කාරණාවක්. President tells ILO Global Summit priority was safety of life not overall employment portfolio. රැකියා වෙළඳපොළ ගැන නෙවෙයි සිතුවේ ඔබ කියූ කාරණාව තමයි සඳහන් වෙලා තිබෙන්නේ. මේ පිටරට සිටින COVID-19 වසංගතය නිසා අසරණ භාවයට පත් වූ ශ්‍රී ලාංකිකයින් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම තමයි අපේ අරමුණ උනේ කියන කාරණාව ජනාධිපතිතුමන් මෙහිදී සඳහන් කරලා තිබෙනවා. Ceylon Today පුවත්පතෙත් මේ බව සඳහන් වෙලා තිබෙනවා. ඡායාරූපයක් සමගම ජනාධිපතිතුමන්ගේ nearly 15,000 Lankans repatriated. Our aim is to secure lives of migrant workers. මේ පිටරටවල සේවය කරන අයගේ ආරක්ෂාව තමයි අපිට තහවුරු කරන්නට අවශ්‍ය වුණේ. මේ අවස්ථාවේදී 15,000ක් පමණ ශ්‍රී ලාංකිකයින් මේ වන විට විදේශගත ශ්‍රී ලාංකිකයින් මේ වන විට ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන තිබෙනවා කියන කාරණාව ජනාධිපතිතුමන් සඳහන් කර තිබෙනවා. අපි අර මොබිම පුවත්පතට දැන් දේශපාලනික කාරණාත් එක්ක මැතිවරණත් එක්ක විවිධ මැතිවරණ වේදිකාවල විවිධ කතා ඇහෙද්දී යම්තාක් දුරකට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා අඩු වෙලාද කියලාත් හිතෙනවා. ගැටුම්කාරී තත්වයන් වචනවලට පමණක් සීමා වෙද්දී. හැබැයි මේ පුවත් දකිද්දී ආය යලි පරණ මැතිවරණ සංස්කෘතිය පරණ ඡන්ද සංස්කෘතිය ඇතිවෙමින් පවතිනවාද කියලාත් හිතෙන්න තියෙනවා. ආරච්චි කට්ටුවේ මැර මන්ත්‍රීගේ ප්‍රහාරයෙන් එකම පවුලේ 4කට බරපතලයි. ආරච්චි කට්ටුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සුජිත් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් සිදු කළ ප්‍රහාරයකින් ආරච්චි කට්ටුව කුම්බුට්ටිකුලිය ග්‍රාමයේ සිව් දෙනෙකු තුවාල ලබා හලාවත මහරෝහලට ඇතුළත් කර ඇත කියලා මව්බිම පුවත්පත තොරතුරු වාර්තා කරනවා. අපි ඒ අතර මව්බිමේ තවත් පුවතකට යනවා. දැන් ඊයේ දවසේදී කතා බහට ලක්විච්ච කාරණාවක් බවට පත් වුණ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්තුමන් මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට යවනවා ලියුමක්. එතමයි එක්සත් ජාතික පක්ෂයේ පාට විච්ච කොළපාට සමගි ජනබලවේගයට භාවිත කරන්නට අවසරයක් දෙන්න බෑ. ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්න කියලා සමගි ජනබලයට කොළපාට පාවිච්චි කරන්න බෑ. අකිල මැකෝට පැමිණිලි කරයි මේ මව්බිම පුවත්පත වාර්තා කරන්නේ. ඒ අතර මව්බිමේම තිබෙනවා මෙවැනි පුවතක් රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයා කරන ප්‍රකාශය කොළපාටේ මඩ තැවරු හොරුන්ට එජාපය අයිති නෑ. මේ රංජිත් මද්දුම් බණ්ඩාර මහත්මයාගේ ප්‍රකාශය. හොඳයි අපි Daily News පුවත්පතට යන්නේ. Daily News පුවත්පතේ ඔය කියු කාරණා මෙන්න මේ විදිහට සඳහන් වෙලා තිබෙනවා. UNP's Akila wants SJB to give up Green. United National Party General Secretary Akila Viraj Karyavasam has forwarded a written complaint to the Election Commission against Samagi Jana Balawege for using UNP's official colour green in its election propaganda. මේ කොළපාට කිසිසේත් භාවිතා කරන්නට උන්ට බැහැ කියන කාරණාව තමයි අකිල විරාජ් කාර්යවසම් මහතා සඳහන් කරන්නේ. ඒ වගේම Daily Mirror පුවත්පතේ මේ පිළිබඳ වාර්තාවක් සඳහන් වෙලා තිබෙනවා මේ විදිහට
stop SJB going green. Akila tells EC no party could claim a colour. Madhuma Bandara reacts කියලා සඳහන් වෙලා තිබෙන මද්දුම බණ්ඩාර මහතා ඒ සම්බන්ධව මේ උත්තරයක් සපයලා තිබෙනවා කියන කාරණාව ඩේලි මිරර් පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා. අයිලන්ඩ් පුවත්පතේත් සඳහන් වෙනවා මෙන්න මේ විදිහේ කාරණාවක් SJB uses green UNP sees red කියලා තමයි සඳහන් වෙලා තිබෙන. UNP constitution its official color is green. The official color of the SJB is blue. මේ සමගි ජන බලවේගයේ පාට වෙන්නට ඕනේ නිල් පාට කියලා තමයි අකිල විරාජ් කාර්යවස මහතා සඳහන් කරන්නේ. ඒ නිසා කොළ පාට ඔවුන්ට පාවිච්චි කරන්නට කිසිසේත් අයිතියක් නැහැ කියන කාරණාවයි ඔහු සඳහන් කරන්නේ පුණපුණා. ලක්මාලි කාලයෙන් කාලයට කතා මවන කෙනෙක් තමයි පාලිත තෙවර පෙරමුණු මන්ත්‍රීතුමා. එක් එක් කාලවල එක එක් කතා මවනවා. ඒ අතර ඊයේ දවසේදී මාධ්‍ය වාර්තා කළා පාලිත තෙවර පෙරමුණු මහතා මෙවර 2020 මහමැතිවරණයෙන් අපේක්ෂකත්වයෙන් අයින් වෙනවා. ඒ තමන්ට දිගින් දිගටම ප්‍රචාරණ කටයුතු වලට ඒ වගේම තමන්ගේ මැතිවරණ කටයුතු කරගෙන යද්දී පොලිසිය නැති වෙන බලපෑම් මේක තමයි හේතුව කියලා අපිත් ඊයේ මේ පොත වාර්තා කරා. අයිබෝන් සුබ දවසක් තුලින් පාලිත තෙවර පෙරමුණු මන්ත්‍රීවරයා හිටපු මන්ත්‍රීවරයා මෙවර මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා. හැබැයි මේක එක විදිහක මැතිවරණ ප්‍රචාරණ ක්‍රමවේදයක්ද කියලා හිතනවා ඊයේ දවසේදී ඔහු දියත් කළේ අද මේ පොතත් එක්ක තෙවර පෙරමුණගෙන් U-turn එකක්. පෙරටත් වඩා වැඩි ජවයකින් මෙවර මැතිවරණ සටනට මුහුණ දී ජයග්‍රහණය කිරීම නැවත තීරණය කළා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවර පෙරුම. දැන් ආය ඔන්න අපේක්ෂකත්වයේ ඉන්නවා කියලා තමයි එතුමන්ම සඳහන් කරන්නේ. අපි යනවා කොරෝනා පිළිබඳව විමසා බලන්නට. ලංකාදීපයට කොරෝනා අරමුදලට මේ වන විට ලැබී තිබෙන මුදල් ප්‍රමාණය පිළිබඳව ලංකාදීපයේ තොරතුරු වාර්තා කරනවා. කොරෝනා අරමුදල කෝටි 145 පන්නයි. ලංකාදීපයේ මේ තොරතුරු වාර්තා කරන්නේ විවිධ ආයතන වලින් විවිධ මට්ටමින් පෞද්ගලික මට්ටමින් මේ සඳහා මේ අරමුදලට ආධාර උපකාර ලැබුණා. ඒ වගේම විවිධාකාරයේ සංවිධාන විවිධ දේ සංවිධාන කරමින් Tamanට හැකි අයුරින් මේ සඳහා ආධාර උපකාර කර යනුව තමයි කොරෝනා අරමුදල කෝටි 145 ඉක්මවා තිබෙන්නේ. ඒ වගේම අපි යනවා අද පුවත්පතට. මේ අද පුවත්පත වාර්තා කරන්නේ මැද පෙරදිග රටවල් වල දැන් අපි ගන්නේ අපේ රටේ ඉන්න පිරිස කොච්චර රෝගී තත්ත්වයට පත් වෙලාද කියලා. හැබැයි අපේ රටෙන් විදේශ රටවලට ගිහිල්ලා ඒ රටේ Tamanගේ ශ්‍රමය දහඩිය මහන්සිය කැප කරලා අපේ රටට විදේශ විනිමය ගෙන ශ්‍රමිකයන් ගැනයි මේ අවධානය යොමු කරන්නේ. මැද පෙරදිග රටවල් 17ක කොවිඩ් ආසාදිත ශ්‍රී ලාංකිකයන් ගණන 1700 ඉක්මවයි. මරණ සංඛ්‍යාවත් 35 දක්වා ඉහළට. මේ අපේම අය විදේශ රටවලට ගිහිල්ලා ඉන්න අය ඒ අය මැද පෙරදිග ඉන්න අය පමණයි මේ 1700ක් වෙලා තියෙන රෝගීන් සංඛ්‍යාව. ඒ අතරින් 35 දෙනෙක් ජීවිතක්ෂයටත් පත් වෙලා තිබෙනවා. මේ වන විට අපි දන්නා කාරණාවක් තමයි ශ්‍රී ලංකාව COVID-19 වසංගත තත්ත්වය බොහොම හොඳ ලෙසින් පාලනය කරපු රටවල් අතරට එක් වෙලා තිබෙන බව. ඉතින් සිලොන් ටුඩේ පුවත්පතත් සඳහන් කරලා තිබෙනවා මෙන්න මේ විදිහේ කාරණාවක්. 1000 PCR tests කණ්ඩකාඩු rehab COVID-19 situation under control. COVID-19 මේ වන විට අපි පාලනය කරලා තිබෙනවා 1000ක් PCR test කණ්ඩකාඩු rehabilitation මධ්‍යස්ථානයේ සිදු කරන්නට නියමිත බවත් සඳහන් වෙලා තිබෙනවා. මේ සිලොන් ටුඩේ පුවත්පතේ තමයි සඳහන් වෙලා තිබෙන්නේ. ඒ වගේම තමයි අපි ඩේලි නිවුස් පුවත්පතෙත් එක් පුවතකට අවධානය යොමු කරවන්නට ඔබේ සූදානම්. මේ ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂ පාඨය ලෙසින් තමයි සඳහන් වෙලා තිබෙන්නේ ශ්‍රී ලංකා is now rubella free. WHO මේ ලෝක සෞඛ්‍ය සංවිධානය තමයි සඳහන් කරලා තිබෙන්නේ මේ පිළිබඳව. අපි දන්නවා රුබෙල්ලා එන්නත පාසල් මට්ටමිනුත් ලබා දුන්න පසුගිය කාලවකවානුවේදී. නමුත් ශ්‍රී ලංකාව මේ වන විට රුබෙල්ලා වලින් තොර රටක් බවට පත් වෙලා තිබෙනවා කියන කාරණාව තමයි සඳහන් වෙලා තිබෙන්නේ. Maldives and Sri Lanka were yesterday verified for having eliminated rubella, making them the first two countries in WHO Southeast Asian region to achieve measles and rubella elimination ahead of 2023 target, the WHO said in a statement. මේ කියලා තිබෙන්නේ මාලදිවයින සහ ශ්‍රී ලංකාව ප්‍රථම රටවල් දෙක බවට පත් වෙලා තිබෙනවා රුබෙල්ලා වලින් තොර රටවල් අතර. ඉතින් අපිට බොහොම සතුටු විය හැකි කාරණාවක්. එහෙමනම් අපි සූදානම් තවත් පුවත් ඔබට කියන්නට ඊට කලින් අපි ලබා ගන්නවා පුංචි විරාමයක්. විරාමෙන් අනතුරු යලිත් ඔබ ආයුබෝවන් සුබ දවසක් සමග කොවිඩ් පිළිබඳව තවත් පුවත් අපේ අතේ තියෙනවා. කොවිඩ් මැඩලන අතරේ ජූනි අපනයන ආදායම ඩොලර් මිලියන 950ක් බැසිල් රාජපක්ෂ මහත්මයා කරන ප්‍රකාශය දිනමින පුවත්පත උපුටා දක්වා තිබෙනවා. කොවිඩ්-19 වසංගතය මැඩලන අතරේ රටේ ආර්ථිකය ආරක්ෂා කිරීමට රජයගත් ක්‍රියාමාර්ග නිසා ජූනි මාසයේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 950 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ කියලා දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරද්දී අපි යනවා අද පුවත්පතට. මේ වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා ආසාදිතක හමුවීමත් එක්ක තිබෙන වර්තමාන තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරන්නේ. වැලිකඩ සිට මොණරාගල බන්ධනාගාරයට ඇවූ 3කට
කොවිඩ් යයි සැකයක් මේ මොන්රාගලට යවුවා කීප දෙනෙක් මීට පෙර ආතුව කියලා තමයි වැලිකඩින් වාර්තා වෙන්නේ. ඒ ගිය අය අතර 3 දෙනෙකුට කොරෝනාද කියලා සැක කරනවායි කියලා අද පුවත්පත වාර්තා කරද්දී අදම තිබෙනවා කොවිඩ් තාක්ෂණික කමිටුව මාසයක කාලයකින් රැස් වී නැහැ. මේ අද පුවත්පතමයි තොරතුරු වාර්තා කරන්නේ. ඒ වගේම කොරෝනා අර්බුදය මේ හැම එකමත් එක්ක සහන ලබා දුන්නා විවිධ පාර්ශවයන්ට. නමුත් බස් රථ හිමියන්ට ඒ ලැබිය යුතු සහනය ලැබිලා නැහැ කියලා තමයි බස් රථ සංගම් කියන්නේ. බස් සේවාව පවත්වාගෙන යාමට ආදායමක් නැහැ. ඉන්ධන සහනයක් හා ලොක් බලපත්‍ර ගාස්තු සහනයක් ඕනේ බස් සංගම් කියයි අද පුවත්පතයි ඒ තොරතුරත් වාර්තා කරන්නේ. ඒ වගේම අපි සූදානම් ලංකාවේ සහ ලෝකයේ පවතින COVID-19 වෛරස තත්ත්වය මේ ඊයේ රාත්‍රී 10 වන විට තත්ත්වය තමයි අද පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. ආසාදිතයන් සංඛ්‍යාව ලංකාවේ 2084යි, මරණ සංඛ්‍යාව 11ක්, පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 1967ක්. ආසාදිතයන් සංඛ්‍යාව ලෝක මට්ටමින් අපි ගත්තොත් එහෙම 1,57,57,412ක පිරිසක් ආසාදනයට ලක් වෙනවා. මරණ 5,46,783ක්. එයින් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 69,03,988ක් වශයෙන් තමයි අද පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. මේ ඊයේ රාත්‍රී 8 වන විට තත්ත්වය යාවත් කාලින වීමයි අද පුවත්පතට තොරතුරු එකතු කර තිබෙන්නේ. අපි යනවා අරුණ පුවත්පතට. මේ අරුණ පුවත්පතත් වාර්තා කරන්නේ වැලිකඩ බන්ධනාගාරයේ රැඳවුවන් දැන් වැරද්දක් කරාම ලක්මාලි අධිකරණයට රන් යන්න එපා මොකද්ද වෙන්නේ කියලා දැනගන්න අධිකරණ තීන්දුව ලබා ගන්න. වැලිකඩ රැඳවුවන් අධිකරණයට නොගෙනයි නඩු ඇසීම ස්කයිප් ඔස්සේ මේ ස්කයිප් තාක්ෂණය භාවිත කරමින් නඩු අසන්නට කටයුතු සූදානම් කර තිබෙන බව තමයි අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරන්නේ. ඒ අතරම අරුණ පුවත්පතම වාර්තා කරනවා බන්ධනාගාර විසිට් තාවකාලිකව තහනම් බන්ධනාගාර රැඳවුවන් බලන්න ඔවුන්ගේ ඥාතිහිත මිත්‍රාදීන්ට අවසර ලබා නොදෙන බව තමයි අරුණ පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අපි යනවා දිවයින පුවත්පතට. දිවයින පුවත්පත මේ වාර්තා කරන්නේ යහපාලන ආණ්ඩු කාලයේ සිදුවිච්ච කාරණාවක් සම්බන්ධයෙන්. යහපාලන ආණ්ඩු කාල සීමාව තුළ දිනමින පුවත්පතයි මේ තොරතුරු වාර්තා කර තිබෙන්නේ. අපි බලමු මේ යහපාලන ආණ්ඩු කාලයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිත් සනසන්න යහපාලන ආණ්ඩුව නිලධාරීන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් යහපාලන ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් සැනසීමට ආරක්ෂක අංශ නිලධාරීන් අත්අඩංගුවට ගත්තා කියලා දිනමින පුවත්පත තොරතුරු වාර්තා කර තිබෙනවා. දිනමිනෙන් පස්සේ අපි මීළඟට අවධානය යොමු කරන්නේ දිනමින පුවත්පතම තවත් තොරතුරක් වාර්තා කරනවා. මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා කරන ප්‍රකාශය ජනපති අගමැති එකපක්ෂයකින් පත් කර ගන්නවාද ජනතාව සිතා බැලිය යුතු බව රනිල් කියයි කියලා දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරනවා. ඒ කියන්නේ මේන් අදහස් වෙන්නේ ජනපති එකපක්ෂයකින් අගමැති තවත් පක්ෂයකින් පත් කර ගැනීම වඩාත් සුදුසු යන්න නම් අපට මතකයි ජනපති එකපක්ෂයකින් අගමැති තවත් පක්ෂයකින් තිබ්බ ආණ්ඩුවල මොනවද උනේ කියන කාරණේ ජනතාවට මතක ඇති කියලා අපි විශ්වාස කරනවා. අපි යනවා ඩේලි නිවුස් පුවත්පතට. ඔව් ඩේලි නිවුස් පුවත්පතේ මෙන්න මේ විදිහේ වාර්තාවක් තිබෙනවා. job avenue for unemployed youth after GE. අග්‍රාමාත්‍යතුමන් කරන ලද ප්‍රකාශයක උපුටා ගැනීමක් තමයි මේ සිදු කරලා තිබෙන්නේ. A new development program has been prepared to be implemented soon after the general election to create more job opportunities for unemployed youth, Prime Minister Mahinda Rajapaksa said. මේ නව රැකියා අවස්ථා ලබා දීම සඳහා වැඩපිළිවෙලක් මේ මැතිවරණයෙන් පසුව සකස් කරනවා කියන කාරණාවයි සඳහන් කරලා තිබෙන්නේ එතුමා. ඒ වගේම සිලෝන් ටුඩේ පුවත්පතට අවධානය යොමු කරොත් සිලෝන් ටුඩේ පුවත්පතේ බැසිල් රාජපක්ෂ මහතා කරන ලද ප්‍රකාශයක උපුටා ගැනීමක් තිබෙනවා. no budget for 2020 2020 සඳහා ආයවැයක් සකස් වුණේ නැහැ. නමුත් ඔහු කියනවා a new budget will be presented for 2021 in November. නොවැම්බර් මාසයේදී 2021 සඳහා ආයවැය ඉදිරිපත් කරනවා කියන කාරණාවයි සඳහන් වෙන්නේ සිලෝන් ටුඩේ පුවත්පතේ. ඩෙලි මිරර් පුවත්පතට අපි ඉක්මනින්ම අවධානය යොමු කරන්නට සූදානම්. ඩෙලි මිරර් පුවත්පතේ සඳහන් වෙලා තිබෙනවා මෙන්න මේ විදිහේ කාරණාවක්. ඊයේ දවසේදී අග්‍රාමාත්‍යතුමා සඳහන් කළා තිබෙනවා මේ සැරුන් දොර වෙනුවට යකඩ දොරක් ප්‍රතිස්ථාපනය කරන්නට ඕන කියන කාරණාව. ඒ සඳහා රනිල් වික්‍රමසිංහ මහතා මෙන්න මේ විදිහේ උත්තරයක් දීලා තිබෙනවා. සැලුන් door already removed and sold කියලා තමයි ඔහු සඳහන් කරන්නේ. සැලුන් දොර මේ වන විටත් ගලවලා විකුණා දමා තිබෙනවායි කියලායි ඔහු සඳහන් කරන්නේ. ඒ සමගම අයිලන්ඩ් පුවත්පතෙත් එක් වාර්තාවක් අපි උපුටා ගන්නවා මේ මැතිවරණයට සම්බන්ධ වාර්තාවක්. TNA needs at least 20 seats to make meaningful representation කියලා තමයි සඳහන් කරලා තිබෙන්නේ. මේ ශ්‍රීධරන් මහතා කරන ලද ප්‍රකාශයක උපුටා ගැනීමක් ඔහු සඳහන් කරනවා. එළඹෙන මැතිවරණයේදී
TN එහෙමත් නැත්නම් දමිළ ජාතික සංවිධානයේ ඔවුන් ලබා ගත යුතු අඩුතරමේ ආසන 20ක්වත් දමිළ ජනතාව වෙනුවෙන් හොඳ මෙහෙවරක් සිදු කරන්නට කියන කාරණාවයි ඔහු සඳහන් කරන්නේ. කොරෝනා වෛරසයත් එක්ක පැවතිච්ච තත්ත්වයත් එක්ක මැතිවරණය දිනෙන් දින කල් ගියා. හැබැයි මැතිවරණය ආරම්භ වුණාට පස්සේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු කිරීම සම්බන්ධයෙන් නීති රාමු පද්ධතියක් සෞඛ්‍ය අංශ වගේම මැතිවරණ කොමසාරිස් කාර්යාලය මේ මැතිවරණ කොමිසම ලබා දුන්නා මෙන්න මේ නීති වලට අනුව කළ යුතුයි කියලා. ඒ අතර ලක්මලදී පාසල් ආරම්භ කරලා තියෙන්නේ එක් කාණ්ඩයක් විතරයි. සාමාන්‍ය පෙළ සහ ශිෂ්‍යත්ව උසස් පෙළ කියන කාණ්ඩ ඒ වයස්වල දරුවන්ගේ විතරයි. හැබැයි මේ දේශපාලනයත් එක්ක පක්ෂ දේශපාලන රැස්වීම එක්ක පාසල් යා කර ගැනීමක් පිළිබඳව විගීගේ රැස්වීමකට පාසල් බෑන් කණ්ඩායමක් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයෙන් පැමිණිලි. සාලිය කුමාර ගුණසේකරයි අරුණට වාර්තා කරන්නේ. දෙමළ ජාතික සංධානයේ කණ්ඩායම් නායක සීවි විග්නේශ්වරන් තමන්ගේ මැතිවරණ රැස්වීමක් සඳහා පාසල් තූර්යවාදක කණ්ඩායම සහභාගී කරවා ගැනීම පිළිබඳව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් යාපනයේ දිස්ත්‍රික් මැතිවරණ සහකාර කොමසාරිස් කාර්යාලයට පැමිණිලි කර ඇත කියලා අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරනවා. අපි යනවා අද පුවත්පතට. දැන් මේ නීති රාමු පද්ධතිය ලංකාවේ කොතනත් කාටත් එක හා සමානව පොදුයි. අපේක්ෂකයන්ට හෝ ඥාතීන්ට ඡන්දය ඉල්ලා ගෙයින් ගෙට යා නොහැකි. ගෙයින් ගෙට යා හැක්කේ ආධාරකරුවන් 30 දෙනෙකුට පමණයි. ගෙයින් ගෙට යාම උදෑසන 7 සිට රාත්‍රී 8 දක්වා පමණයි. මාර්ගයේදී අපේක්ෂක ප්‍රවර්ධනයක් බෑ. පොලිස් මුලස්ථානයේ තමයි මේ නිවේදනය නිකුත් කර තිබෙන්නේ. අපි ඒ අතර ලංකාදීපයට යනවා. මීට මාස කිහිපයකට කලින් වැඩි දිනෙකගේ අවධානයක් යොමු වෙච්ච කාරණාවක් බවට පත් වුණා මේ කොරෝනා වෛරසය එන්නත් කලින් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දරුවෙකුගේ හිසට මේ ටයරය තල්ලු කරා කියලා කියනවා සමහරුන්. සමහරුන් කියනවා ඉබේම ටයරය ඇවිල්ලා ඔළුවේ වැදුනා කියලා. හැබැයි කොහොම වෙතත් සතුටුදායක ආරංචිය මේ දරුවා යලි විශ්වවිද්‍යාල කටයුතු අධ්‍යයන කටයුතු ආරම්භ කරන්න ඊයේ විශ්වවිද්‍යාලයට ගියා. ලංකාදීපය ඡායාරූපයක් සහිතව ඒ තොරතුරු වාර්තා කරනවා. බොඳ වුණු මතකයේකි මට පෙර සිටි විලස සරසවි මවුනි යලි ඔබ වෙත එනු කෙලෙස. මේ ලංකාදීපයේ ප්‍රධාන ඡායාරූපයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ට්‍රැක්ටර් ටයරයකින් හිසේ සිදු අනතුරකින් බරපතල තුවාල ලබා මේ වෙනුවට තරමක් සුවය ලබා සිටින පසින්දු හිරුෂාන් සිසුවා මාස 4කට පසු ඊයේ විශ්වවිද්‍යාලයට ආවා. එහිදී විශ්වවිද්‍යාලයේ වැඩ බලන උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුදන්ත ලියනගේ මහතා සහ ආදි විද්‍යාර්ථීන් ඔහුත් එක්ක විශ්වවිද්‍යාල භූමියට පැමිණෙන ආකාරය තමයි ඡායාරූපයක් සහිතව පළ කර තිබෙන්නේ. අපි යනවා කාටුන් බලන්න. අපි කාටුන් ආරම්භ කරනවා අරුණ පුවත්පතේ හුරේරා කාටුනෙන් හසන්ත විජේනායකගේ පාර්ලිමේන්තුවට සෞඛ්‍ය මාර්ගෝපදේශ හදන්න විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් යොදා ගන්නවලු. ලංකාවේ දොස්තරලා අපේ සෞඛ්‍ය ගැන දන්නේ නෑ බං. සිංගප්පූරුවෙන් තමයි ගෙන්නන්න වෙන්නේ කියලා හුරේරට කියනවා අපේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීතුමෙක්. අපි යනවා දිවයින පුවත්පතේ ෆේස්බුක් කාටුනේට. මේ දිවයිනේ ෆේස්බුක් මේ විදිහටයි තියෙන්නේ ජයන්ත වික්‍රමසිංහගේ ජයරත්න වික්‍රමසිංහගේ. ඉතින් කොහොමද බං මේ දවස්වල සැපසනීප හපෝ දැකපු කල් සෑහෙන වයසටත් ගිහිල්ලානේ කියලා අපේක්ෂකතුමා දැක්කහම ජනතාව කියන්නේ ඔන්න ඕක තමයි. අපි යනවා ලංකාදීපයට සරදම් කාටුනේට. ආණ්ඩුවට 3න් 2 ගන්න බැරි වෙනවට සර් කැමතියි. එතකොට සැලුම් දොර හයි කරනවානේ බං. ඒ කියන්නේ ඕන වෙලාවක යන්න එන්න පුළුවන්කම තියෙනවා. මේ ඊයේ දවසේදී අග්‍රාමාත්‍යවරයා කරන ලද ප්‍රකාශයත් එක්ක තමයි කාටුන නිර්මාණය වී තිබෙන්නේ. අපි යනවා මව්බිම පුවත්පතට. මොකද 3න් 2 ගත්තොත් එහෙම යකඩ දොරක් අහු වෙනවා. හයි කරනවා. එතකොට ආයෙ කාටවත් එහෙට මෙහෙට පනින්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. මව්බිම පුවත්පතේ මරුසිපාල කාටුනේ හඳුන්නෙtti කියනවා යාලා පාර්ලිමේන්තුවේ එනවට හොරු බයයිලු. ඉතින් පහුගිය කාලෙම කලේ හොරු අල්ලන එකනේ. ඉතින් කොහෙන්ද හොරු? ඔව් ඉතින් ඇල්ලුවා නම් ආයේ ඉන්න විදියක් නැහැනේ. එහෙනම් ඒ සමගින් අපි අදට සමුගන්නවා දවසේ පත්තරත් එක්ක අපි ඔබට ආරාධනා කරනවා මීළඟට පාර්ලිමේන්තු ගේට් නෙලබෙන පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන අපේක්ෂකයින් එක්ක ඔවුන්ගේ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කරන පාර්ලිමේන්තු ගේට් වැඩසටහන සමගින් එක්වන්නට අපි ඔබට ආරාධනා කරනවා. සමුගන්නවා අදට හමුවෙමු හෙටත් උදෑසන. ආයිබෝවන්.